හරි. හරි පුතේ දැන් අපි මේ පාඩම පටන් ගමු. අපිට කතා කරන්න තියෙන්නේ එදා ප්‍රෝටීන ගැන කතා කරා. ඊට පස්සේ ප්‍රධාන සංයෝගයක් විදිහට නම් තියෙන්නේ ලිපිඩ. නමුත් අපි ලිපිඩ වලට කලින් එන්සයිම පිළිබඳව පොඩ්ඩක් කතා කරලා හිටියොත් හොඳයි වගේ. හරි. ලියන්න හැමෝම මාතෘකාව එන්සයිම්ස් කියලා එන්සයිම enzymes. එහෙම නැත්නම් enzyme කියලා මාතෘකාව ලියන්න. enzyme. හරි. දැන් ඉස්සරලාම හොඳට අහගන්න මේ enzyme ගැන අපිට තියෙන විස්තරය මොකද්ද කියන එක. දැන් අපි ප්‍රධාන කාබනික සංයෝග කතා කරා 4ක්. ප්‍රධාන කාබනික සංයෝග 4ක්. ඔයාලට මතක ඇතියේ ප්‍රධාන කාබනික සංයෝග මොනවද කියන එක. පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක මයික් ඔන් කරලා අපි කතා කරමු. මොනවද මේ ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ වෙන්නේ? ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ වෙන්නේ මොනවද? ඔව්. එක වර්ගයක් තමයි කාබෝහයිඩ්‍රේට. කාබෝහයිඩ්‍රේට. හරි. ඊළඟට තව වර්ගයක් අපිට ගන්න පුළුවන් ප්‍රෝටීන. තව වර්ගයක් අපිට ගන්න පුළුවන් ලිපිඩ. ඒ වගේම තව වර්ගයක් ගන්න පුළුවන් නියුක්ලියික් අම්ල නැත්නම් නියස්ටික අම්ල. මේ තමයි ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ 4. පූර්ණ අහනවකස කවදා වගේද හම්බෙන්නේ ටියුට් කියලා. මම ටෙලිග්‍රෑම් එකට දාන්නම් පුතේ. අපි ඔයාලට පෝස්ට් කරාට පස්සේ හරි පෝස්ට් කරාට පස්සේ ඒක අනිවාර්යෙන් දාන්නම්. මොකද පාඩමේ අග හරියට එනකන් තමයි හිටියේ ඒ ටික එවන්න. නමුත් ඊළඟ පාඩමේ ඉඳන් ගොඩක් වෙලාවට අපි ටියුට් එක හරහම තමයි කතා කරන්න යන්න බලාපොරොත්තු වෙන්නේ. රයිට්. හරි. එතකොට අපි කතා කරා කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල කියලා ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ 4ක් ගැන. එතනින් මෙන්න මේ ප්‍රෝටීන කියන අය ඉන්නවනේ. මෙන්න මේ ප්‍රෝටීන යටතට අයිති වෙන එක වර්ගයක් තමයි එන්සයිම කියලා කියන්නේ. මේ එන්සයිම කියලා කියන්නේ ප්‍රෝටීන අතරටම එකතු වෙන එක්කෙනෙක්. ඒ කියන්නේ දැන් එන්සයිම කියලා අපි කතා කරන ඕනම සංයෝගයක ව්‍යුහය ගත්තොත් ඒ ව්‍යුහය ප්‍රෝටීන වල ව්‍යුහයට සමානයි. ඒ කියන්නේ ඇත්තටම එන්සයිම කියලා වෙනම නමකින් කතා කරාට එන්සයිම කියලා කියන්නේ ප්‍රෝටීන කියන කට්ටියට අයිති වන තවත් එක කට්ටියක්. ඒ කියන්නේ ප්‍රෝටීන කියන ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩය ගත්තොත් මේ ප්‍රෝටීන කියන ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩයට අයිති වෙන එක කොට්ටාසයක් තමයි එන්සයිම කියලා කියන්නේ. ඒක මම නිකන් මේ විදිහට ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් ශ්‍රී ලාංකිකයෝ කියලා. දැන් ශ්‍රී ලාංකිකයෝ කියලා කියපුවම ශ්‍රී ලාංකික සිංහල අය, ඊළඟට ශ්‍රී ලාංකික මුස්ලිම් අය, ඒ වගේ අයිති වෙනවනේ. ශ්‍රී ලාංකික දෙමළ අය මේ විදිහට. එතකොට නමුත් ඒ ඔක්කොම අපි පොදුවේ ශ්‍රී ලාංකිකයෝ කියලා ගත්තාම ශ්‍රී ලාංකිකයින්ගෙන් කොටසක්නේ ශ්‍රී ලාංකික සිංහල කට්ටිය, ශ්‍රී ලාංකික දෙමළ අය මේ විදිහට. ඒ වගේ අර ප්‍රෝටීන කියන එකට අයිති වෙන්නේ කවුද කියලා ගත්තොත් ඒ ප්‍රෝටීන වලට අයිති වන අය අතරින් එක ප්‍රධාන කට්ටියක් තමයි එන්සයිම කියලා කියන්නේ. එතකොට මේ සියලුම ප්‍රෝටීන ගත්තොත් මේ සියලු ප්‍රෝටීන එන්සයිම වෙන්නේ නැහැ. මොකද ප්‍රෝටීන අතරින් එක කොට්ටාසයක් විතරයි එන්සයිම කියලා කියන්නේ. එතකොට ප්‍රෝටීන වන තව හෝමෝන වර්ග ඉන්නවා. ඒ වගේ තව ප්‍රෝටීනමය සංයෝග ගණනාවක් තියෙනවා. ඒ අතරින් එන්සයිම කියලා කියන්නේ එක්තරා ප්‍රෝටීනමය කොටසක්. හැබැයි සියලුම එන්සයිම ගත්තොත් සෑම එන්සයිමයක්ම අනිවාර්යෙන් මොකක් බවට පත් වෙනවද? ප්‍රෝටීනයක් බවට පත් වෙනවා.
සියලුම ප්‍රෝටීන එන්සයිම නොවුනට හැම එන්සයිමයක්ම ප්‍රෝටීනයක්. ඒ කියන්නේ ප්‍රෝටීන නොවන කිසිම එන්සයිමයක් නැහැ කියන එක. ප්‍රෝටීන නොවන කිසිම එන්සයිමයක් නැහැ. හැම එන්සයිමයක්ම අනිවාර්යෙන් ප්‍රෝටීනයක්. එහෙනම් එන්සයිම කියලා කියන්නේ මොනවද කියලා අපි ගත්තොත් අංක 1ට කියන්න පුළුවන් එන්සයිම කියලා කියන්නේ අනිවාර්යෙන් මොනවද? ප්‍රෝටීන. එන්සයිම කියලා කියන්නේ ප්‍රෝටීන. දැන් එන්සයිම කියලා කියන්නේ ප්‍රෝටීන නම් අපි බලන්න ඕනේ ප්‍රෝටීන වල මූලද්‍රව්‍ය සංයුතිය මතකයි නේද? CHON කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ඇතැම් විට සල්ෆ අඩංගු වෙනවා කියලා තමයි කිව්වේ ප්‍රෝටීන ගැන කියද්දී. එහෙමනම් මේ එන්සයිම කියලා කියන්නේත් අනිවාර්යෙන්ම ප්‍රෝටීන නම් එන්සයිම වල මූලද්‍රව්‍ය සංයුතිය වෙන්නේ ප්‍රෝටීන වල මූලද්‍රව්‍ය සංයුතියමයි. ඒ නිසා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ඇතැම් විට තියෙනවා සල්ෆර්. ඔක තමයි එන්සයිම වලත් මූලද්‍රව්‍ය සංයුතිය වෙන්නේ. ඊළඟට මේ එන්සයිම කියන අය එන්සයිම කියන අය මේ සියලුම දෙනා ප්‍රෝටීන හින්දා ප්‍රෝටීන වල තියෙනවා නම් කිසියම් ගුණයක් ඒ සියලුම ගුණාංග එන්සයිම වලත් ඒ විදිහටම තියෙනවා. හැබැයි මේ ප්‍රෝටීන වලට අයිති වන එන්සයිම කියන කට්ටිය විශේෂ වැඩක් කරනවා. ඒ තමයි එයාලා ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන. හොඳට බලන්න අකුරු. උත්ප්‍රේරණය කරනවා. හරිද? මේක පටල ගන්න එපා. මම මීට කලින් දවසකත් ඔයාලට කිව්වා උත්ප්‍රේරණය සහ උත්තේජනය කියලා ගත්තොත් ඒ දෙක අතර වෙනසක් තියෙනවා. හරිද? මම උන තව වචනයක් ලියනවා උත්තේජනය. ඒක උත්තේජනය. ඔන්න පටල ගන්න එපා. දැන් මම මීට කලින් දවසක ඔයාලට කියලා දීලා තියෙනවා උත්තේජනය කියලා කියන්නේ. හරි මතක නැත්තම් මතක් කරගන්න. උත්තේජනය කියලා කියන්නේ මේ වෙනකොට සිදුවෙන්නේ නැති ප්‍රතික්‍රියාවක් අලුතෙන් පටන් ගන්න එකට. මේ වෙනකොට සිද්ධ වෙන්නේ නැති ප්‍රතික්‍රියාවක් අලුතෙන් පටන් ගන්නවා. දැන් අපි මෙහෙම හිතමු. දැන් කාන්තාවක් ඉන්න ඕන. හරිද? කාන්තාවක් ඉන්නවා. ඒ කාන්තාවට දරුවෙක් ලැබෙනවා. දරුවෙක් ලැබුණාට පස්සේ එයාට විශේෂ අවශ්‍යතාවයක් තියෙයි ඒ දරුවට කිරි දෙන්න. එහෙනම් අනිවාර්යෙන් දරුවෙක් ලැබුණාට පස්සේ කාන්තාවකට මව් කිරි එරෙන්න ඕනද නැද්ද? එරෙන්න ඕනේ. ඇයි නැත්තම් දරුවා බඩකින්නේනේ. එතකොට කාන්තාවකට මව් කිරි එරෙන්න ඕනේ දරුවෙක් ලැබුණාට පස්සේ. එතකොට කලින් තිබ්බේ නැති ප්‍රතික්‍රියාවක් ඒ ප්‍රතික්‍රියාව අලුතෙන් පටන් ගන්නවා උත්තේජනය වෙනවා දරුවා ලැබීම නිසා. පැහැදිලිද? එතකොට තිබුණු ක්‍රියාවක් නෙමෙයි මේක මොන ක්‍රියාවක්ද? අලුත් ක්‍රියාවක්. අන්න අලුත් ක්‍රියාවක් එහෙම පටන් ගන්න එකට අපි කියනවා උත්තේජනය කියලා. මෙන්න මේ උත්තේජනය කියන වැඩේ කරන්නේ කවුද දන්නවද? ඒක කරන්නේ හෝමෝන. අර සිද්ධ වෙන්නේ නැති ප්‍රතික්‍රියා ඒවා අලුතෙන් සිද්ධ කරන වැඩේ කරන්නේ කවුරු විසින්ද? හෝමෝන විසින් කරන්නේ. හැබැයි අපි අර කතා කරපු උත්ප්‍රේරණය කියන්නේ එහෙම එකක් නෙමෙයි. මෙන්න මෙයා මේ බලන්න මේ උත්ප්‍රේරණය කියලා කියන්නේ සිද්ධ වෙන්නේ නැති ක්‍රියාවක් පටන් ගන්න එකට වඩා ටිකක් වෙනස් වැඩක්. ඒ තමයි සාමාන්‍යයෙන් සිදුවන ප්‍රතික්‍රියාවක් ගත්තොත් ඒ සාමාන්‍යයෙන් සිදුවන ප්‍රතික්‍රියාවක වේගය එහෙම නැත්නම් අපි කියනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. ප්‍රතික්‍රියාවක වේගය එහෙම නැත්නම් ශීඝ්‍රතාවය වැඩි කරන එක්කෙනෙක් තමයි ශීඝ්‍රතාවය වැඩි කරන එකට තමයි උත්ප්‍රේරණය කියලා කියන්නේ. ආන් ඒ උත්ප්‍රේරණය කිරීම නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන කට්ටියට තමයි අපි කියන්නේ එන්සයිම කියලා. ඒගොල්ලන් තමයි කියන්නේ මොනවා කියලාද? එන්සයිම කියලා. දැන් අපි මෙහෙම හිතමු. දැන් කිසියම් ප්‍රතික්‍රියාවක් තියෙනවා ඒ ප්‍රතික්‍රියාව මේ මොහොතේ සිද්ධ වෙනවා ඊ타ත්ම මන්දගාමී තත්ත්වයට යටතේ බොහෝම හිමින් සිද්ධ වෙනවා. ඒ හිමින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව අපිට වේගයෙන්
ශීඝ්‍රතාවයේ වැඩි කරලා වේගයෙන් සිදු කරගන්න ඕන නම් අපි ඒකට එන්සයිම යොදනවා. ඒ එකක්. ආයෙත් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් සමහර ජෛව රසායන ප්‍රතික්‍රියා තියෙනවා ඒවා සාමාන්‍ය උෂ්ණත්ව සහ පීඩනය යටතේ සිද්ධ කරන්න බෑ, අමාරුයි. දැන් සාමාන්‍ය උෂ්ණත්වය කියන්නේ වායුගෝලීය උෂ්ණත්වයනේ. සාමාන්‍ය පීඩනය කියලා කියන්නේ වායුගෝලීය පීඩනය. මේ වායුගෝලයේ යටතේ ලැබෙන අපිට වායුගෝලීය උෂ්ණත්වය සහ වායුගෝලීය පීඩනය කියන දෙකේදී සමහර ප්‍රතික්‍රියා සිදු වෙන්නේ නැහැ. සමහර ප්‍රතික්‍රියා සිදු වෙන්නට මේ වායුගෝලය තුල තියෙන මේ සාමාන්‍ය උෂ්ණත්වය සහ පීඩනයට වඩා වැඩි උෂ්ණත්ව සහ පීඩන දෙන්න ඕනේ. දැන් තියෙන ගැටලුව තමයි අපේ ජීවී දේහවලදී අපිට හැකියාවක් නැහැ ඒ වගේ ඉහළ උෂ්ණත්ව ලබා දෙන්න. මොකද එහෙම ඉහළ උෂ්ණත්ව ලබා දුන්නොත් ජීවී දේහවලට ඒවා දරා ගන්න බැරුව යනවා. ඒ නිසා අර ඉහළ උෂ්ණත්ව සහ ඉහළ පීඩන යටතේ එන්සයිම නැතත් සිදුවන ප්‍රතික්‍රියා අපට පුළුවන් එන්සයිම යෙදීම මගින් සාමාන්‍ය උෂ්ණත්ව සහ පීඩන යටතේ සිදු කරගන්න. දැන් ඔයාලගේ පෙළ පොතේ මේ සඳහා දීලා තියෙනවා උදාහරණයක් මෙහෙම. නිදසුනක් ලෙස සුක්‍රෝස් ග්ලූකෝස් බවට පත් කිරීමට තනුක අම්ල සමග රත් කළ යුතුය වේ. නමුත් ආහාර ජීර්ණ පද්ධතියේ අඩංගු එන්සයිම මගින් මෙම ප්‍රතික්‍රියාව අඩු උෂ්ණත්වයකදී ඉතා පහසුවෙන් සිදුවේ. මම පෙළ පොතේ උදාහරණ නැවත කියන්නම්. නිදසුනක් ලෙස සුක්‍රෝස් ග්ලූකෝස් බවට පත් කිරීමට මේක තියෙන 9 වෙනි පිටුවේ එන්සයිම් යටතේ 9 වෙනි පිටුවේ තද කළු අකුරෙන් දාලා තියෙනවා නිදසුනක් ලෙස සුක්‍රෝස් ග්ලූකෝස් බවට පත් කිරීමට තනුක අම්ල සමග රත් කළ යුතුය. නමුත් ආහාර ජීර්ණ පද්ධතියේ අඩංගු එන්සයිම මගින් ප්‍රතික්‍රියාව අඩු උෂ්ණත්වයකදී ඉතා පහසුවෙන් සිදුවේ. දැන් බලන්නකො මේ එන්සයිම නැතුව මේක කොහොමද කරන්න පුළුවන් කියන්නේ? සුක්‍රෝස් ග්ලූකෝස් බවට පත් කරන්න තනුක සල්ෆියුරික් අම්ලය වගේ තනුක අම්ලයක් සමග රත් කරන්න කියලා කියනවා. හැබැයි තනුක අම්ලයක් සමග රත් කිරීම එතකොට ඉහළ ආම්ලිකතාවයක් ඒ වගේම ඉහළ උෂ්ණත්වයක් ලබා දෙන්න ඕනේ. දැන් ඔය දෙක කරන්න අමාරුයිනේ ආහාර ජීර්ණ පද්ධතිය තුල. මොකද ආහාර ජීර්ණ පද්ධතිය තුල වැඩි උෂ්ණත්ව ලබා දුන්නොත් ජීවියා මිය යන්න පුළුවන්. එනිසා මේ தত্ত্বය ආහාර ජීර්ණ පද්ධතිය තුල ලබා දෙන්න බෑ. බැරි නිසා මොකද කරන්නේ? එන්සයිම යොදාගෙන ඊ타ත්ම අඩු උෂ්ණත්වයකදී එහෙම නැත්නම් සාමාන්‍ය දේහ උෂ්ණත්වය යටතේ එන්සයිම යොදාගෙන මේ ප්‍රතික්‍රියාව සිදු කරනවා. අන්න එහෙම සාමාන්‍ය උෂ්ණත්ව සහ පීඩන යටතේ සිදු කරගන්න බැරි ප්‍රතික්‍රියා සාමාන්‍ය උෂ්ණත්ව සහ පීඩන යටතේ ඉතා ශීඝ්‍රව සිදු කර ගැනීම සඳහා යොදන ජෛව රසායනික සංයෝග වලට තමයි අපි කියන්නේ එන්සයිම කියලා. ඒ එන්සයිම මගින් කරන්නේ ඒ ජෛව රසායන ප්‍රතික්‍රියා සාමාන්‍ය උෂ්ණත්වයේදී සහ පීඩනයේදී සිදු කරන එක. ඒකට කියනවා අපි උත්ප්‍රේරණය. එනිසා එන්සයිම මගින් කරන්නේ ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමක්. ඇත්තටම ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනවා කියලා කියන්නේ සිදු නොවන ප්‍රතික්‍රියා සිදු කරනවා කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් එන්සයිම නැතත් සිදු කරගන්න පුළුවන් ප්‍රතික්‍රියා සාමාන්‍ය උෂ්ණත්ව සහ පීඩන යටතේ ඉතා ශීඝ්‍රයෙන් සිදු කරගන්නවා කියන එක. පැහැදිලිනේ? හරි. ඒ නිසා දැන් එන්සයිම කියලා ලියලා ඒ යටතේ තරුවක් දාලා ලියන්න. එන්සයිම කියලා ලියලා යටතේ තරුවක් දාලා ලියන්න. සාමාන්‍ය උෂ්ණත්ව සහ පීඩන යටතේ සාමාන්‍ය උෂ්ණත්ව සහ පීඩන යටතේ සාමාන්‍ය උෂ්ණත්ව සහ පීඩන යටතේ ජෛව රසායන ප්‍රතික්‍රියා ජෛව රසායන ප්‍රතික්‍රියා ඉහළ ශීඝ්‍රතාවයකින්
ඉහළ ශීඝ්‍රතාවයකින් සිදු කිරීම සඳහා වැදගත් වන ඉහළ ශීඝ්‍රතාවයකින් සිදු කිරීම සඳහා වැදගත් වන ජෛව රසායන ප්‍රතික්‍රියා මොකද පුතේ කියන්න ආයෙත් කියමු මට වගේ සද්ද පොඩ්ඩක් අඩුවෙන් ඇහෙන්නේ අපි මේ දැන් තමයි කනෙක්ට් උනේ මේ උඩ ටික තේරෙන්නේ නැහැ ඒක ලියාගන්න. බෝඩ් එකේ තියෙන ටිකද? ඔව්. අනේ බෝඩ් එකේ තියෙන ටික නම් ගැටලුවක් නැහැ. මම ඒකේ අවශ්‍ය ටික පෙන්වන්නම්. මම මේ ටික පෙන්වන්නම් නෝට් එක ලියාගන්න බැරි වුණාද? ඔව් සර් මේ දැන් තමයි මේ කනෙක්ට් උනේ. හරි. නෝට් එක මුලින් ඉඳන් ලියාගන්න බැරි වුණාද පොඩ්ඩක්වත්? මං කියන්නද මොලේද? අවම තියන්න සර් ලියා ගන්න පුළුවන්. හන ඒ ටික නම් ලියා ගන්න අවශ්‍ය නැහැ. මම ඒ ටික නිකන් විස්තර කරන්න විතරයි ගත්තේ. බෝඩ් එකේ ටික ලියන්න අවශ්‍ය නැහැ. මේ නෝට් එකේ ටික එන්සයිම් කියලා ලියාගත්ත ටික ලියාගත්ත නම් ඇති. හරි මම නැවත කියන්නම් බලන්න මෙන්න මේ ටික එන්සයිම් කියලා මාතෘකාව දාලා මෙන්න මේ විදිහට ලියලා තියෙද බලන්න. එන්සයිම් කියලා මාතෘකාව දාලා මෙහෙම ලියන්න. ඔව්. සාමාන්‍ය උෂ්ණත්ව හා පීඩන යටතේ ජෛව රසායන ප්‍රතික්‍රියා ඉහළ ශීඝ්‍රතාවයකින් සිදු කිරීම සඳහා වැදගත් වන ඉහළ ශීඝ්‍රතාවයකින් සිදු කිරීම සඳහා වැදගත් වන හරි මෙතන දැන් හැමෝම ලියන්න ඉහළ ශීඝ්‍රතාවයකින් සිදු කිරීම සඳහා වැදගත් වන ජෛව රසායනික උත්ප්‍රේරක හැමෝම ලියන්න මෙතන ඉඳන් ජෛව රසායනික උත්ප්‍රේරක ජෛව රසායනික උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන විශේෂිත ප්‍රෝටීන එන්සයිම ලෙස හඳුන්වයි. විශේෂිත ප්‍රෝටීන එන්සයිම ලෙස හඳුන්වයි. විශේෂිත ප්‍රෝටීන එන්සයිම ලෙස හඳුන්වයි. ඒකටම ලියන්න
මේවා ජීවීන් විසින්ම නිපදවනු ලැබේ. මේවා ජීවීන් විසින්ම නිපදවනු ලැබේ. මේවා ජීවීන් විසින්ම නිපදවනු ලැබේ. හරි. ඊළඟට පොඩි අනුමාත්‍රකාවක් ලියන්න එන්සයිම වල ලක්ෂණ. එන්සයිම වල ලක්ෂණ. පාසල් පෙළ පොතේ එන්සයිම වල ලක්ෂණ වෙන වෙනම වෙන් කරලා නැහැ. ඒ නිසා පැහැදිලිව ලියා ගන්න. එතකොට පාඩම් කරගන්න ලේසි. හරි? එන්සයිම වල ලක්ෂණ. හරි. ඔයාලා මෙතන දකිනවා පළවෙනි එක මම ඉස්සලා පැහැදිලි කරා සියලුම එන්සයිම ප්‍රෝටීනනේ. ඒ නිසා එන්සයිම වල පළවෙනි ලක්ෂණය තමයි සියලුම එන්සයිම ප්‍රෝටීන වෙනවා කියන එක. ඒ නිසා අංක 1 කියලා දාලා ලියන්න. සියලු එන්සයිම ප්‍රෝටීන වේ. සියලු එන්සයිම ප්‍රෝටීන වේ. හරි. ඊළඟට දැන් සියලු එන්සයිම ප්‍රෝටීන නම් ඊළඟට අපිට තව දෙයක් ගන්න පුළුවන් ඒත් එක්කම ප්‍රෝටීන කියලා කියන්නේ මොනවද? ප්‍රෝටීන කියන්නේ අනිවාර්යෙන් කාබනික අණු. කාබනික අණු. ඒ විතරක් නෙමෙයි මේවා සරල අණුද මහා අණුද? අනිවාර්යෙන් අපි ප්‍රෝටීන ගැන කිව්වා. ප්‍රෝටීන කියලා කියන්නේ මහා අණු. ඒවා බහු අවයවික. එහෙනම් අනිවාර්යෙන් එන්සයිමත් කාබනික සංයෝග වෙනවා, මහා අණු වෙනවා, ඒ වගේම බහු අවයවික වෙනවා. හරි? ලියන්න අංක 2. කාබනික සංයෝග වේ. කාබනික සංයෝග වේ. අංක 3 ලියන්න ජෛව මහා අණුවේ ජෛව මහා අණුවේ ඒකටම ලියන්න බහු අවයවික වේ. ජෛව මහා අණුවේ ඒකටම ලියන්න බහු අවයවික වේ. හරි. මෙන්න බලන්න මට ඔයාලා කියන්න දැන් ජෛව මහා අණුවක් නම් ජෛව බහු අවයවිකයක් නම් මේ බහු අවයවික කියන ඒවා ගැන අපි මීට කලින් කිව්වා කොහොමද බහු අවයවික හැදෙන්නේ කියලා. බහු අවයවික හැදෙන්නේ ඒකාවයවික නැත්නම් අවයව එකක් බැගින් තියෙන ඒවා ගොඩක් එකට එකතු වෙලා. අවයව එක බැගින් තියෙන ඒවා ගොඩක් එකතු වුනහම තමයි ඒවට කියන්නේ බහු අවයවික කියලා. එහෙනම් ඕනම බහු අවයවිකයක් හදන්න අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඒකාවයවිකයක්. එහෙම නැත්නම් තැනුම් ඒකකයක්. තැනුම් ඒකකයක් තියෙන්න ඕනේ. හරිනේ. මතකද කාබෝහයිඩ්‍රේට් වල ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් හැදුවේ මොනොසැකරයිඩ් වලින්. ඒ වගේම ප්‍රෝටීන වල අපි කතා කරා ප්‍රෝටීන කියන බහු අවයවික නැත්තම් මහා අණු හදන්නේ ඇමයිනෝ අම්ල වලින් කියලා. එහෙනම් එන්සයිමත් බහු අවයවික. ඒ එන්සයිම හදන තැනුම් ඒකක තමයි ඇමයිනෝ අම්ල කියලා කියන්නේ. ඇමයිනෝ අම්ල. ඒ නිසා ඊළඟ අංකේ දාලා ලියන්න තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල වේ. තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල වේ. තැනුම් ඒකකයේ ඇමයිනෝ අම්ල වේ. ඊළඟ අංකේ දාලා ලියමු මූලද්‍රව්‍ය සංයුතිය. ලියන්න මූලද්‍රව්‍ය සංයුතිය CHON
සහ සල්ෆ වේ. CHON සහ S වේ. හැම එන්සයිම් එකම CHON කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් අනිවාර්යයෙන්ම තියෙනවා. ඇතැම් මේවායේ සල්ෆ පවතිනවා. හරි. ඊළඟ අංකය දාලා ලියන්න. සියල්ල ජෛව උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරයි. සියල්ල ජෛව උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරයි. සියල්ල ජෛව උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරයි. ඊළඟ අංකය දාලා ලියන්න. ප්‍රතික්‍රියාව සිදුවන ශීඝ්‍රතාවය වැඩි කරයි. ප්‍රතික්‍රියාව සිදුවන ශීඝ්‍රතාවය වැඩි කරයි. හරි. උදාහරණ කියලා දාලා අපි එන්සයිම කීපයකට නම් ලියමු උදාහරණ. ලියන්න උදාහරණ. right ලියන්න යටතේ අංක 1 පළවෙනි උදාහරණය අකුරු බලලා ලියන්න. amylase ඉස්සරහින් පොඩි ඉරි කෑල්ලක් ගහලා ලියන්න. පිෂ්ඨය මත ක්‍රියා කරයි. පිෂ්ඨය මත ක්‍රියා කරයි. පිෂ්ඨය මත ක්‍රියා කරයි. මම මතක තියාගන්න පොඩි උදව්වක් කරන්නම්. හරිද? මෙන්න මේක හොඳට තේරුම් ගන්න. පිෂ්ඨය කියන එක දන්නවනේ පිටි. සාමාන්‍ය ව්‍යවහාරය අපි පිටි කියලා කියන්නේ. මේ පිෂ්ඨයට කියන තව නමක් තියෙනවා amylose කියලා. මොකද නම? amylose. මේ amylose කියන්නේ පිෂ්ඨය කියන නමම තමයි. එකම නම. හරිද? එතකොට පිෂ්ඨයටමනේ amylose කියලා කියන්නේ. amylose මත ක්‍රියා කරන එන්සයිමය තමයි amylase කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එන්සයිම ක්‍රියා කරන්නා වූ ද්‍රව්‍ය. ඒවට අපි කියනවා උපස්තර කියලා. ඒ එන්සයිමේ ක්‍රියා කරන උපස්තරය මත නැත්නම් එන්සයිමේ ක්‍රියා කරන්නා වූ ද්‍රව්‍ය ගත්තොත් ඒ ද්‍රව්‍යයේ නමේ අගට ACE කියන ප්‍රත්‍යය එකතු වෙලා ACE. හරිද? ACE කියන ප්‍රත්‍යය එකතු වෙලා තමයි හැදෙන්නේ මොකද්ද? මේ එන්සයිමේ නම හැදෙන්නේ. දැන් මෙතන බලන්නකො මගේ උදාහරණය මොකද්ද? එන්සයිමේ amylase. ඒතර amylase කියන නම හැදෙන්නේ amylose කියන නමට ACE ප්‍රත්‍යය එකතු වෙලා. amylose මත ක්‍රියා කරන්නේ මොනවද? amylase. ඔයාලා මතක තියාගන්න amylose කියන්නේ කාටද? පිෂ්ඨයට. ඒ නිසා පිෂ්ඨය මත ක්‍රියා කරන එක්කෙනා amylase. නම හැදුනේ කොහොමද? පිෂ්ඨයටම කියන නමක් තමයි amylose කියන්නේ. amylose කියන නමේ අගට ACE ප්‍රත්‍ය එකතු වෙලා තමයි amylase කියලා හැදුනේ. හරි නේද? දාන්න අංක 2 උදාහරණය. ලියන්න ඊළඟ එන්සයිමේ නම සුක්‍රේස්. මේක මෙහෙමත් ලියනවා සුක්‍රේස් කියලා. එහෙම නැත්නම් මේ විදිහට ලියන්නත් පුළුවන් ඈ. සුක්‍රේස්. ඔය ක්‍රම දෙකටම ලියනවා. කොහොම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. සුක්‍රේස්. සුක්‍රේස් කියන එන්සයිමේ ක්‍රියා කරන්නේ ඉරි කැල්ලක් ගහලා ලියන්න සුක්‍රෝස් මත. සුක්‍රෝස් මත තමයි සුක්‍රේස් කියන එන්සයිමේ ක්‍රියා කරන්නේ. හරි.
මම තුන්වෙනියට ඔයාලගෙන් මෙහෙම අහන්නම්. ඔයාලා දන්නවා දැන් මෝල්ටෝස් කියලා එක්කෙනෙක් ගැන. කවුද මෝල්ටෝස් කියන්නේ? කාබෝහයිඩ්‍රේට් වර්ගයක් නේ, ඩයිසැකරයිඩ් වර්ග තුනක් මතකයිද? මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් කියලා. හරි. ඒ මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩයක් නේ, කාබෝහයිඩ්‍රේටයක් නේ. ඒ මෝල්ටෝස් මත ක්‍රියා කරන එන්සයිමය කවුද? මෝල්ටෝස් මත මොකද්ද? මෝල්ටේස් අන්න හරි. එහෙනම් තුන්වෙනි එන්සයිමේ නම ලියමු මෝල්ටේස්. කවුරු මතද ක්‍රියා කරන්නේ? ඉරි කැල්ල ගල ඉස්සරහින් ලියන්න මෝල්ටෝස් මත ක්‍රියා කරයි. මෝල්ටෝස් මත ක්‍රියා කරයි. හරි. තව එක්කෙනෙක් ලියමු. එකක් ලියලා නවත්තමු තව. තව ඩයිසැකරයිඩයක් ගමු. ලැක්ටෝස්. මොකද ලැක්ටෝස් මත ක්‍රියා කරන එන්සයිමය? ලැක්ටේස්. ලියන්න අංක 4 ලැක්ටේස්. කවුරු මතද ක්‍රියා කරන්නේ? ලැක්ටෝස් මත ක්‍රියා කරයි. හරි. දැන් ඉතින් මේ තව තොරතුරු ගොඩාක් අපට ගන්න පුළුවන්. දැන් අපිට මෙහෙම කියන්න පුළුවන් ඕන්න. දැන් කාබෝහයිඩ්‍රේට් මත පොදුවේ ක්‍රියා කරන එන්සයිම් වලට කාබෝහයිඩ්‍රේට්ස් කියලා කියන්න පුළුවන්. හරි. ඊළඟට ප්‍රෝටීන මත ක්‍රියා කරනකොට ප්‍රෝටියේස්, නියුක්ලියෝටයිඩ් මත ක්‍රියා කරනකොට නියුක්ලියෝටයිඩේස් ඔන්න ඔහම ගන්න පුළුවන්. හරි. මේ පොඩි ඉඟි අල්ලගන්න එන්සයිම ක්‍රියා කරන්නේ කවුරු මතද? ඒ ක්‍රියා කරන එක්කෙනාගේ නමේ අගට ඒස් ප්‍රත්‍ය එකතු වෙලා තමයි එන්සයිමේ නම හැදෙන්නේ. ඇයි මම මෙච්චර වෙලා අරගෙන මේක කියලා දෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්නකෝ. විභාගෙදී අපට ලැබෙන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්නයක්, MCQ එකක්. ඒ MCQ එකේ මොකක් හරි එන්සයිමයක නමක් දාලා අපිට අහන්න පුළුවන් මෙම එන්සයිමය ක්‍රියා කරනු ලබන්නේ පහත සඳහන් ඒවා අතරින් කවර ඒවා තුලද නැත්නම් කවරක් තුලද කියලා උත්තර ටිකක් දීලා අහන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට අපි හරියට මේක පාඩම් කරලා නොතිබ්බත් එන්සයිමයේ නම හරියට දන්නවනම්, නම හැදෙන විදිහ දන්නවනම්, ක්‍රියා කරන්නේ කවුරු මතද කියලා හිමීට අපිට අල්ලගන්න පුළුවන් මේ පොයින්ට් එකෙන්. තේරුණානේ කියන එක? ඒ නිසා මොකද සමහර වෙලාවට අපි පාඩම් කරන ඒවම නෙවෙයි විභාගෙට එන්නේ. හරි. පාඩම් කරාට සමහරට ඕනම එක අපිට මේ මොහොතේ අමතක වෙන්න පුළුවන්. හැබැයි අපිට පොඩි උපක්‍රමත් අපි දැනගෙන හිටියොත් එහෙම හරියට මේක පාඩම් නැති වුණත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. පැහැදිලිනේ? නිසා මතක තියාගන්න ඕන එන්සයිම ගැන, එන්සයිම වල නම් ඔයාට අමතකයි වගේ නම්, එයා කවුරු මතද ක්‍රියා කරන්න කියලා මතක නැහැ වගේ නම් දැන් අවුලක් නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන් ක්‍රියා කරන කෙනා, එහෙම නැත්නම් උපස්තරය, ඒ උපස්තරයේ අගට ඒස් කියන ප්‍රත්‍යය ඇවිල්ලා, ඒස් කියන යෙදුම ඇවිල්ලා තමයි එන්සයිමේ නම හැදෙන්නේ. ඇමයිලෝස් හෙවත් පිස්ටය මත, සුක්‍රේස් සුක්‍රෝස් මත, මෝල්ටෝස් මත, ඒ වගේම ඕනනම් ලැක්ටෝස් මත ඔය විදිහට ගන්න පුළුවන්. හරි. ඊළඟට ඇමයිලේස් පිස්ටය මත ක්‍රියා කරන ආකාරය පිළිබඳව ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. මම ඔයාලට කිව්වා අපි ප්‍රැක්ටිකල් ටික නිබන්ධනයත් එක්කම අවසානයේට පාඩමේ සාකච්ඡාවට ගන්නවා. හොඳයි. එහෙනම් එන්සයිම පිළිබඳ කතාව ඔතනින් අවසන් වෙනවා. එන්සයිම ගැන මීට වඩා මොනවා හරි ඇහුවොත් එතනින් එහාට හිතන්නේ එකම එක කරුණක් පදනම් කරගෙන. මොකද්ද? සියලුම එන්සයිම ප්‍රෝටීන වේ කියලායි කියන්නේ. එතකොට ඒ අනුව මීට වඩා මොනවා හරි දෙයක් ඇහුවොත් බලන්න ඕනේ ඒ සම්බන්ධයෙන් එන්සයිම යටතේ කියලා දීලා නැහැ. හරි. හැබැයි ඒ වුණාට ප්‍රෝටීන යටතේ කියලා දීලා තියෙනවා නම් අපිට ඒක අරගන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් දැන් ඔයාලගේ පෙළ පොතේ නම් තියෙනවා ජීවීන් දේහ තුල නිපදවනු ලබන කියලා. මම ඕක අර්ථ දැක්වීම ලියද්දී ඒක ලිව්වා. හැබැයි ලිව්වට ඒක වැඩි හයිලයිට් කරන්න ගියේ නැහැ. මම ඔයාලට මීට කලින් කියලා දීලා තියෙනවා කාබනික සංයෝග කියන දේවල් තියෙන්නේ ජීවී දේහවල.
හරි එතකොට ජීවීන් තුල තියෙන සංයෝග තමයි මේ කාබනික සංයෝග. ඒකයි මේ ජීවයේ රසායනික පදනම කියලා මේ පාඩමට නම දාලා තියෙන්නේ. ජීවී දේහවල තියෙන කාබනික සංයෝග පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන නිසා. ඉතින් එතකොට ප්‍රෝටීන නිපදවන්නේ ජීවී දේහවල නම් අනිවාර්යෙන් එන්සයිම් නිපදවන්නේ ජීවී දේහවලමයි. හේතුව මොකද්ද? සියලුම එන්සයිම ප්‍රෝටීන වන නිසා. පැහැදිලිනේ? හරි. එතකොට අවශ්‍ය කාරණා ටික දැන් ඔතන අපි කියලා තියෙන්නේ. ඒ ටික හොඳට බලා ගන්න. හොඳයි අපි ඊළඟ කොටසට යන් ලිපිඩ පිළිබඳව අධ්‍යයනය කරන්න. අපි ලිපිඩ පිළිබඳව අධ්‍යයනය කරන්න යමු.